समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස මුහුත්තමපි චේවිඤ්ඤෝ පණ්ඩිතං පෛරුපාසති කිප්පං ධම්මං විජානාති ජීවහාසුප රසං යතාති සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සදී පැහැදී සූදානම් වෙන්නේ ධම්ම නදී තිත්ත ධර්මදේශනා වැඩසටහනේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගත් ගාථා රත්නයයි මුලින් සිහිපත් කරන්නට යෙදුනි. ධම්මපද පාළියේ බාල කියන වර්ගයට අයිති වන 6 වෙනි ගාථාව. මේ ගාථා රත්නයේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ බද්ධවග්ගීය භික්ෂූන් වහන්සේලා. එහෙම නැත්නම් පාවෙය්‍යක භික්ෂූන් කියලත් සඳහන් කරනවා. උන්වහන්සේලා ආරමුණු කරගෙන තමයි
මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ. මෙතන සඳහන් කළා පණ්ඩිත පුද්ගලයා නිරන්තරයෙන් නුවණැත්තන් ඇසුරු කරනකොට නුවණැති පුද්ගලයෝ පණ්ඩිතයන් ඇසුරු කරනකොට මනාව ධර්මය දැනගන්නවා කියලා. වෙනතන මේ කාරණාව අපි ටිකක් සාකච්ඡා කළොත් විස්තර සහිතව අපිට දීර්ඝව කරුණු සාකච්ඡා කරන්න තියෙන ගාථා රත්නය. මේ ගාථා රත්නය මුල් කරගෙන මේ ශාසනයේ සුවිශේෂී පින්කම් රැසක් පිළිබඳව කරුණු සාකච්ඡා කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. මේ ධර්ම දේශනා වැඩසටහන් මාලාවේ මෙතන ඉඳලා ඉදිරියට ඒ උතුම් කාරණා සියල්ලම ශක්ති ප්‍රමාණයෙන් සාකච්ඡා කරන්න අදහසක් ඇතුවයි මේ ධර්ම දේශනාව අද මේ මොහොතේ මේ විදිහට ආරම්භ කරන්න තීරණය කළේ. මේ ගාථා රත්නයේ සරල තේරුම සඳහන් කරනවා නුවණැති පුද්ගලයා සුළු මොහොතක් පණ්ඩිතයෙක් ඇසුරු කරන්නේද ඒ පණ්ඩිතයන් ආශ්‍රයෙන් වහවහ ධර්මය දැනගන්නවා කියලා. නුවණැත්තට පණ්ඩිතයෙක් මුණ ගැහුනොත් වහාම අවබෝධ කරගන්නවා ධර්මය. ඒක තමයි ගාථාවේ සරල තේරුම. භාග්‍යවතුන් වහන්සේ බද්දවග්ගීය භික්ෂූන් වහන්සේලා අරමුණු කරලා දේශනා කරපු මේ ගාථා රත්නය දේශනා කරන්න හේතු වුණ නිදහන කතාවක් තියෙනවා. අපි ඒ කාරණාව ටිකක් සාකච්ඡා කරමු. මේ බද්දවග්ගීය කුමාරවරු කියන නම අපේ පින්නතුන් හොඳට අහලා තියෙනවා. මොකද අපිට ශාසනයේ මුලින්ම මේ නම හම්බ වෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේ වෙසක් පුර 15ක දවසේ ලෞතර බුද්ධ රාජ්‍ය අත්පත් කරගෙන සත් සති නිමා කරලා පළවෙනි ධර්ම දේශනාව සඳහා බරණැස ඉසිපතනාරාමයට වැඩම කළා. ඉසිපතනාරාමේදී ඇසලපුර 15ක පෝය දවසේ මහා කල්ප අසංඛ්‍ය 4,00,000ක පාරමිතා පුරල අවබෝධ කරගත්ත ධර්මය ඉස්සරලාම ලෝක සත්වයාට දේශනා කිරීම ආරම්භ කරපු දවස. මේ මහා කල්ප අසංඛ්‍ය 4,00,000ක මේ අතිශය දීර්ඝ කාලය උන්වහන්සේ ප්‍රගුණ කළේ ධර්මය අවබෝධ කරන්නත් අවබෝධ කරගත්ත ධර්මය දේශනා කරන්නත්. ධර්ම දේශනා කරන්නයි පුරුදුනේ. නිවැරදිව ධර්ම දේශනා කිරීමේ මඟ තමයි හෙව්වේ. ඒක හොයලා ඉවර කරගෙන උතුම් වූ මංගල ධර්ම දේශනාව බරණැස ඉසිපතනාරාමේ පවත්වන්නට යෙදුණි. ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා නිවන් දැකපු බ්‍රහ්ම රාජයන්ගේ ප්‍රමාණය කෝටි 18ක් කියලා සඳහන් කරනවා. 18 කෝටියක් නිවන් අවබෝධ කළා. දෙවියන්ගේ නම් සීමාවක් නැහැ කියලා සඳහන් කරන්නේ. මිනිසුන්ගේ එක්කෙනයි. මිනිස්සු අතරින් එක්කෙනයි. දෙවියන්ගේ සීමාවක් නැහැ. බ්‍රහ්මයන් අතරින් කෝටි 18ක්. පළවෙනි ධර්ම දේශනාවෙන් නිවන් අවබෝධ කරගත්ත පිරිස. මේ දේශනාවෙන් පස්සේ ඒ පිරිසට ධර්ම දේශනා කරමින් භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතනේ වස් සමාදන් වුණා. පළවෙනි වස බරණැස ඉසිපතනේදීම භාග්‍යවතුන් වහන්සේ ගත කරනවා. වස් අවසානයේ
ශාසනයට තවත් භික්ෂූන් වහන්සේලා එකතු වුණා. මේ වස් කාලේ එකතු වෙච්ච භික්ෂූන් වහන්සේලා ප්‍රමාණය භික්ෂූන් වහන්සේලා 69ක් වෙනවා. යසකුල පුත්‍රයාත් ඔහුගේ යාළුවෝ 54 දෙනත් පංචවග්ගීය භික්ෂූන් වහන්සේලාත් එකතු වුණාම 69යි. ඒ 69ට ලෝක සත්වයාගේ හිතසුව පිණිස ධර්මචාරිකාවේ වැඩම කරන්න අවවාද කරලා අපේ බුදුරජාණන් වහන්සේත් උරුවෙල් දනව්ව බලා පිටත් වෙන්න ගමන් ආරම්භ කළා. ආන් ඒ වඩින ගමනේ භාග්‍යතුන් වහන්සේ ටිකක් කායික වෙහෙස නිමා ගන්නත් එක්ක කප්පෙට්ටියා කියන වන ලැබක හොඳට හෙවණ තියෙන ගහක් යට වැඩ හිටියා කියලා සඳහන් කරනවා. මෙතන මේ කප්පෙට්ටියා වන ලැබක් කියලා කියන්නේ කපු හේනක්. කපු අවල තිබ්බ හේනක්. එහෙ තමයි භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ වැඩ ඉන්නේ මේ හේනේ. මේ ගහ යට විවේකීව වැඩ ඉන්නකොට විවේකය හොයාගෙන තමන්ගේ දෙවිවරුන් එක්ක වනලැහැබට ආපු තරුණ රාජකුමාරවරු 30 දෙනෙක්. මේ 30 දෙනාගෙන් එක්කෙනෙකුට කුමාරිකාවක් හිටියේ නෑ. ඒ නිසා වෛශ්‍යාවක් තමයි මිලට ගත්තේ. දවස ගත කරන්න. බොහෝම විනෝදෙන් මේ අය කටයුතු කළා. මේ අය නාගන්න කල්පනා කළාට පස්සේ තමන්ගේ ඇඳුම් ආභරණ ගලවලා තිබ්බා. සමහර අය නෑව, සමහර අය ගොඩ හිටියා. ඔය අතරේ අර කුලියට ගත්ත කාන්තාව රාජකුමාරවරුන්ගේ රාජබිසෝවරුන්ගේ වටිනා ආභරණ ටික හොරාගෙන හිමින්ම පැනලා ගියා. මේ කුමාරවරු ඒ කාරණාව දැනගත්තට පස්සේ මේ කාන්තාව හොයමින් ප්‍රදේශයේ පුරාම ඇවිද්දා. ඒ ඇවිදගෙන එන ගමන් අර කපු හේනටත් ආවා. ඒ අතරේ තමයි දැක්කේ අපේ බුදුරජාණන් වහන්සේ ඊ타ත්ම විවේකීව ගහක් යට වැඩ ඉන්නවා. මේ කුමාරවරු හෝඩුවාවක් හොයාගන්න ඕන නිසා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කාන්තාවක් මෙහෙන් ගියා දැක්කේ නැද්ද? බුදුරජාණන් වහන්සේ ඒගොල්ලන්ගේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නද? ඒ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ මේ අයගෙන් අහනවා දරුවනේ කාන්තාවක් ගැන හොයන එකද වටින්නේ? තමන් ගැන හොයන එකද වටින්නේ? මේ අයගේ එක එල්ලේම පිළිතුර උනේ ස්වාමීනි කාන්තාවක් ගැන හොයනවට වඩා තමන් ගැන හොයන එක වටිනවා. එහෙනම් වාඩි වෙන්න. වාඩි වෙන්න නැද්ද මේගොල්ලෝ? එක වචනයයි. එහෙනම් වාඩි වෙන්න වාඩි වුණා. ස්වාමීනි ඇය හොයාගන්න ඕනේ. අපේ ආභරණ ගෙනහිල්ලා. සමහර ඇඳුනුත් ගෙනහිල්ලා. ඒවා බොහොම වටිනවා. ඒ ටික හොයලා අනික් අය පිටත් කරලා අපි එන්නම් කියලා එහෙමනම් කිව්වේ නෑ. වාඩි වෙන්න කිව්වා වාඩි වුණා. මොනතරම් කීකරුකමක්ද? අද අපිට පුළුවන් ද එහෙම කෙනෙක් වාඩි කරවන්න? මව්පියන්ට පුළුවන් ද දරුවෙක් බණ අහන්න එක්කෙන්න? අපිට පුළුවන් ද එහෙම කෙනෙකුට ධර්මයේ කියලා දීලා හික්මවන්න ඒ තරම් පහසුයි? බෑ. නමුත් මේ පිරිස තමන් ගැන හොයන එක වටිනවා නම් වාඩි වෙන්න කිව්වා වාඩි වුණා. මේ තරම් කීකරුකමක් මේගොල්ලෝ කලින් බුදුරජාණන් වහන්සේ දැකලාද? කලින් බණ අහලාද?
එහෙනම් කොහොමද මේ කීකරුකම? මං කීවා මේ ගාථා රත්නයේ දීර්ඝ ධර්ම කාරණාවකට මුල පුරන තැනක් කියලා. මේගොල්ලෝ මේ තරම් කීකරු වුණේ ඇයි කියන කාරණාව සඳහන් වෙන්නේ ජාතක පාළියේ. මේ ගාථාව තියෙන ධම්මපද පාළියේ. මේ 30 දෙනා මේ තරම් කීකරු ඇයි කියන කාරණාව තියෙන ජාතක පාළියේ. මේ 30 දෙනාට රහත් වෙන්න භාග්‍යතුන් වහන්සේ කරපු ඊළඟ දේශනාව තියෙන්නේ සංයුත නිකායේ. ත්‍රිපිටකයේ තැන් තැන් පුරා පැතිරිලා ගියපු මහ දෙවන්ත ධර්ම කාරණාවක් මේ තුල අන්තර්ගතයි. අපි උත්සාහ කරමු ධම්මනදී තිත්ත තුලින් ඒ කාරණාව යම් ප්‍රමාණයකින් සාකච්ඡා කරන්න. භාග්‍යතුන් වහන්සේ ළඟ වාඩි වෙච්ච මේ පිරිසට අපේ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාවක් කළා. ඒ ධර්ම දේශනාව අවසානයේ මෙතන හිටපු වැඩිහිටි අය සමහර අය අනාගාමී වුණා, සමහර අය සකදාගාමී වුණා, සමහර අය සෝවාන් වුණා. සෝවාන් නොවිච්ච පෘථග්ජන මට්ටමේ ඉන්න එක්කෙනෙක්වත් මේ 30 දෙනා අතරේ නැහැ. රහත් වෙච්ච එක්කෙනෙක්වත් මේ 30 දෙනා අතර නැහැ. පෘථග්ජන අයත් නැහැ, රහතන් වහන්සේලත් නැහැ. සෝවාන් සකදාගාමි අනාගාමි කියන තුන් ඵලයම මුදුන්පත් කරගෙන ඉන්නේ. පින්නතනි මේ 30 දෙනා බුදුරජාණන් වහන්සේගෙන් ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව ලබා ගත්තා. ආයෙ ගිහි ගෙදර යන්න නම් කල්පනා කළේ නැහැ. රජ වෙන්න කල්පනා කළෙත් නැහැ. ඊට වඩා වටිනවා මේ උතුම් වූ ශාසනයේ හැසිරෙන එක. මං හිතන්නේ සෝවාන් වුණාට පස්සේ එහෙ යන්න ලොකු කැමැත්තක් ඇති වෙන හේකුත් නැහැ. පැවිදි වෙච්ච මේ භික්ෂුන් වහන්සේලා ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් මේ ශාසනය කටයුතු කළා. මම සඳහන් කළා මේ 30 දෙනා බුදුරජාණන් වහන්සේට මෙච්චරම කීකරු ඇයි? ඔක බුදුරජාණන් වහන්සේ ළඟ මේ 30 දෙනා මෙච්චර කීකරු වෙන්න හේතුව මොකක්ද කියන එක භික්ෂුන් වහන්සේලා අතරත් කතාවට ලක් වුණා. ඒකට උත්තරයක් භාග්‍යතුන් වහන්සේ දුන්නා මහා තුන්ඩෙල ජාතකයේ දේශනා කරලා. අපේ බුදුරජාණන් වහන්සේ සුදුසු කාරණාවක් එළඹුණාට පස්සේ ජාතක කතාවක් ගෙනහැර දක්වලා තියෙනවා. සමහර අය කතා කරනවානේ මේ ජාතක පාළිය පස්සේ ලියපු එකක්. දහම් කරුණු තේරෙන්නේ නැති ග්‍රාම්‍ය අඥාන අයට හික්මවන්න ලියපු කාරණා ටික ජාතක කතාවල තියෙන බොරු. එහෙම කතා කරන පිරිසක් අදත් ඉන්නවා. සෑම බුදුරජාණන් වහන්සේලාටම සමාන කාරණා 30ක් තියෙනවා. අන්නේ 34 එකක් සුදුසු අවස්ථාවේ ජාතක දේශනාවක් ගෙන හැර දැක්වීම. ජාතක කතාව කියලා කියන්නේ බුද්ධ චරිතය. ජාතක කතාව කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව. එහෙනම් මේ භික්ෂුන් වහන්සේලා මෙදා විතරක් නෙමෙයි මහණෙනි, පෙරත් මට බොහෝසේ යවනතයි. ඔය කරුණ දක්වන්නේ තවත් කාරණා කීපයක් තියෙනවා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව අවස්ථා ගණනාවක් වෙනුවෙන් කීප අවස්ථාවක දේශනා කරලා ඇති. එක අවස්ථාවක එක භික්ෂුන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ මේ පොඩි සද්දයක් ඇහුනොත් බයයි. පුදුම මරණ බයක් උන්වහන්සේට තියෙනවා. ඉතින් මේ කාරණාවත් භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. එදත් දේශනා කළා මහණෙනි, මොහු මෙදා විතරක් නෙමේ බය, පෙරත් මොහු බයයි. එදත් මොහුගේ බය සංසිඳෙන්නේ මමමයි, මෙදත් ඔහුගේ බය සංසිඳවන්න වෙන්නේ මටමයි. ඒ කාරණාව වෙනුවෙන් මහා තුන්ඩෙල ජාතකයේ දේශනා කළා. එහෙමනම් අපි මේ ජාතක කතාවේ මොනවද කියන්නේ කියන කාරණාව සාකච්ඡා කරගෙනම මේ ගාථා රත්නේ
වචනයක් ගානේ ධර්මාර්ථයට ටිකක් කියන්න උත්සාහ කරමු. මහා තුණ්ඩිල ජාතක කතාව. අපේ මහ බෝසතාණන් වහන්සේ එක ආත්මයක ඊරියකගේ බඩේ ඉපදුනා. මට හිතෙන්නේ මොන තරම් අපි වෙනුවෙන් දුක් විඳලා තියෙනවද? අපි වෙනුවෙන් මේ තරම් දුක් විඳපු වෙනත් කෙනෙක් නම් මේ ලෝක ධාතුවේ කොහෙවත් නැහැ. ඒ තරම් මහ පුදුමාකාර කරුණාවක්. ඌරා කියන සතා පිළිබඳව මං හිතන්නේ නොදන්න කෙනෙක් මේ බණ අහන අය අතර නැහැ. කොහොම ජීවත් වෙන කෙනෙක්ද ඌරෙක් කියලා කියන්නේ? එවන් ඊරියකගේ බඩේ පිළිසිඳ ගන්න තරම් මහ බෝසතාණන් වහන්සේට අවශ්‍යතාවයක් තියනවද? දීපංකර පාදමූලයේ බණපද දෙකක් අහලා රහත් වෙන්න පින්තිවිච්ච මේ මහා වීර පුරුෂයාණන් වහන්සේ ඒ අවස්ථාව මග ඇරලා මේ එන්නේ කාට පිහිට වෙන්නද? ඔබ මම වගේ අහිංසකයන් පිළිබඳව තියෙන අප්‍රමාණ අනුකම්පාව හින්දා. කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ ඒ මහ කරුණාව භාග්‍යතුන් වහන්සේගේ තනි කරුණාවට නම් උපමා කළ නොහැක කියලා අපි කියන්නේ. කෝටියකගේ කරුණාව පායට පෑගෙන දූවිලි මාත්‍රයක් තරම්වත් නැහැ. ඒ තරම්ම කාරුණික බවක් මේ තියෙන්නේ. වර්තමානයේ එහෙනම් අපි එච්චර කාරුණික නැති බව, මව්පියෝ දරුවන්ට එච්චර කාරුණික නැති බව ඕන තරම් අපේ සමාජෙ පේනවා. භාග්‍යතුන් වහන්සේගේ කරුණාව නමුත් තියෙනවා. එහෙනම් දීපංකර භාග්‍යතුන් වහන්සේ ළඟින් නිවන් අවබෝධ නොකරපු සුමේධ තාපසතුමා දන්නේ නැද්ද? ලෞතුනා බුද්ධත්වයේ වෙනුවෙන් මේසා දීර්ඝ කාලයක් පාරමිතා පුරනකොට මට නිරයට යන්න වෙන බව හොඳටම දන්නවා. මට නොයෙක් තිරිසන් ආත්මවල උපදින්න වෙන බව හොඳටම දන්නවා. විඳින්න තියෙන දුකක් කොයි තරම්ද? ඒ ඕන තරම් දුකක් මම විඳින්නම්. මං වාගේ මහා පුරුෂයෙකුට තමයි අසංඛ්‍ය ගාණක් සංසාරයෙන් එතර කරන්න පුළුවන්. සසර දුක් විඳින අහිංසකයෝ අසංඛ්‍ය ගාණක් මේ සංසාරයෙන් ගොඩ දාන්න මට පුළුවන් නම් මම මොන දුකක් විඳත් කමක් නැහැ කියලා හිතුවේ. එහෙම තීරණය කරලයි ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලා සහ දෙවියෝ පූජා කරපු මහ මල් කන්ද උඩ ඉඳගෙන පෙර බුදුවරු බුද්ධත්වයේ සඳහා මොනවද කළේ කියලා පාරමිතා අධිෂ්ඨාන කරන්න ගත්තේ. ඒ එන ගමනේ එක භවයකයි ඊරියකගේ බඩේ ඉපදෙන්නේ. මේ ඊරිට පැටව දෙන්නෙක් හිටියා. ඊරියක දවසක් පැටව දෙන්නත් අඬ ගහගෙන කැලෑව මැද්දේ අඩි පාරක් ළඟ තියෙන වලකට බැහැලා නිදාගත්තා. ඊටාම මහලු කාන්තාව අර කපු හේනෙන් කපුත් කඩාගෙන ඒ කපු කූඩේ ඔළුවේ තියාගෙන හැරමිටියක් එන අර අඩි පාර දිගේ ගෙදර යනවා. ඇගේ හැරමිටියේ බිම අනින සද්දය ඇහිලා ඊරි බය වෙලා පැනලා දීවා. වලේ ඉඳලා ඊරියක් දුවනකොට අර කාන්තාව වල දිහා බැලුවා. චූටි ඌරු පැටව දෙන්නෙක් ඉන්නවා එතන. ඇය වලට බැහැලා ඌරු පැටව දෙන්න අරගෙන තමන්ගේ කපු පුළුන් කූඩේ උඩින් තියාගෙන ඒක ඔළුවේ තියාගෙන ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා මේ ඌරු පැටව දෙන්නට හොඳට සැලකුවා. පොඩි පැටියට කියන්නේ චූල තුණ්ඩිල කියලා. ඒ තමයි ඇගේ පොඩි පුතා. ලොකු පැටියට කියන්නේ මහ තුණ්ඩිල කියලා. ඒ තමයි ඇගේ ලොකු පුතා. පුතේ චූල තුණ්ඩිල, පුතේ මහ තුණ්ඩිල කියලා තමයි කතා කරන්නේ. බොහෝම සෙනෙහසින් කන්න බොණ්ඩ දීලා හැදුවා. දැන් ඌරු පැටව දෙන්න හරි පුෂ්ටිමත්. ඒ දෙන්නත් බොහොම නිදහසේ ඒ ගෙදර ජීවත් වෙනවා. මේ කාලේ බරණැස තිබුණ මිනිස්සු සතුටු වෙන උත්සවයක්. ඒ උත්සව දවස් ගණන් පවතිනවා.
නටනවා, ගයනවා, වයනවා, කනවා, බොනවා. මිනිස්සුන්ට ඕන තරම් සතුටු වෙන්න අවස්ථාව තමයි තියෙන්නේ. අවුරුද්දකටම දවස් 6-7යි එහෙම අවස්ථා තියෙන්නේ. බෙඩියෙන් දෙන්නේ. ඔය අතර 30 දෙනෙක් විතර සුරාපානයත් අරගෙන මස් වර්ගත් අරගෙන නගරේ වෙනම පැත්තකට වෙලා මස් කකා සුරා බිබි hina වෙවි විනෝද වෙවි හිටියා. මෙහෙම කකා ඉන්නකොට ඒ කට්ටියගේ මස් ටික ඉවර වුණා. අය මස් ගන්න තැනක් තිබුණේ නැහැ. නගරේ ලොකු සැනකෙලියක් නේ හැමෝම මස් ගන්න ඇති. දැන් කල්පනා කළා මස් නැතුව නම් වැඩක්ම නැහැ. දැන් මස් හොයාගෙන යනකොට ආරංචි වුණා අහවල් ගෙදර ඉන්නවා හොඳ ඌරෝ දෙන්නෙක් ඉල්ලුවොත් දෙයි කියලා. ඒ ගෙදරට ගියා. අර කාන්තාවට කතා කළා. එයාට මුදල් දීලා කිව්වා ඌරෝ දෙන්නෙක් ඉන්නවලු එක්කෙනෙක් දෙන්න කියලා. මේ කාන්තාව තරයේම ප්‍රතික්ෂේප කළා. දරුවෝ මසට දෙන්න තරම් පහත් තත්ත්වයට වැටිච්ච අම්ම කෙනෙක් නෙමෙයි මම කියලා. අර පිරිස දෙඩිසේ ඉල්ලීම් කළා. වැඩියෙන් මුදල් ගෙවන්න ලෑස්ති වුණත් ඇයි මොකවත් බාරගන්නේ නැහැ. මේ කට්ටිය කල්පනා කළා මෙහෙම ඉල්ලුවාට නම් කවදාවත් ඇගෙන් ඌරෙක් හම්බෙන්නේ නැහැ. ඇයට හිමීට සමීප වෙලා බොහොම හොඳට කතා බහ කරලා ටික ඒ කාන්තාවට සුරා පෙව්වා. දැන් ඇයි හොඳ ගානට මත් වෙලා. කියන එකත් නැහැ නොකියන එකත් නැහැ. මුදල් පොදියක් ඇගේ අතේ තියලා කිව්වා ඌරෙක් දෙනවද දැන් කියලා. ආන් ඒ වෙලාවෙ නම් කිව්වා මහතුන්ඩිලය නම් කොහොමවත් දෙන්නේ ඕනේ නම් පොඩි එකා ගන්න කියලා. ඊට පස්සේ දූර්තයෝ ඇහුවා කොහෙද ඔය දෙන්න ඉන්නේ? ආන් අර වන ලැබේ තමයි ඉන්නේ. කෑමට විතරයි මෙහාට එන්නේ. එහෙනම් කෑම දීලා අල්ලමුද කියලා ඇහුවා. එහෙනම් කෑම අරන් එන්න කිව්වා. එක්කෙනෙක් බත් හොයාගෙන ආවා. ඌරු පැටවුන්ට කෑම දෙන පිඟානට බත් දාලා පුතේ චූල තුන්ඩිල කියලා අඬ ගැහුවා. ඒ අඬ ගහනකොට මහතුන්ඩිලට ඒක ඇහුණා. ඒ නිසා කල්පනා කරනවා මහතුන්ඩිල එදා මෙදා මේ ගෙදර ඇවිල්ලා අපි දෙන්න හැදිච්ච දවසේ ඉඳලා අද මෙහෙ මොහොත වෙනකන් නම් අපේ අම්මා කවදාවත් මල්ලිට නම් අඬ ගැහුවේ නැහැ. කෑමට අඬ ගැහුවත් වෙන දෙයකට අඬ ගැහුවත් දැක බලා ගන්න ළඟට අඬ ගැහුවත් අඬ ගහන්නේ මටයි. මල්ලි එන්නේ මගේ පස්සේ. නමුත් අද මට කතා නොකර එයා අඬ ගහන්නේ මල්ලිටයි. හැබැයි ඒ අඬ ගැහුම ඒ තරම් හොඳ දෙයකට වෙන්න බෑ. Taman තනියම එහෙම තීරණය කරලා මල්ලිට කතා කරලා කියනවා මල්ලි අපේ අම්මා අඬ ගහනවා. දෙපාරක් අඬ ගහනකන් හිටියොත් නරකයි. ගිහිල්ලා බලලා එන්න කියලා. අයියාගේ වචනෙන් ඒ ගමම්ම දුවගෙන ගියා. පිඟානට බත් දාලා හිස් පාජනේ අතේ තියාගෙන ඈත් එතන ඉන්නවා. අර 30 දෙනාම දෙපැත්තට වෙලා මදු අතේ තියාගෙන බලාගෙන ඉන්නවා. කොයි මොහොතේද ඌරා එන්නේ අල්ලන්න. ගෙදරට යන්න දුවගෙන යනකොට මේ සිද්ධිය ඈත තියාම දැක්කා. දැකලා තීරණය කළා අද නම් ඒ තරම් හොඳ දවසක් නෙමෙයි. දැන් ඉතින් මරණයම නියතයි මෙතෙන්ට ගිහිල්ලා නම් බෑ. ආපහු වෙලා ආයෙත් දුවගෙන ගියා. දැන් හැටි දාගෙන බයේ ගැහි අයියා වටේට කැරකෙනවා. මහතුන්ඩිලා අහනවා උඹ හුඟක් බය වෙලා හැංගෙන්න තැනක්ම හොයනවා වගේ මට තේරෙන්නේ. ආන් ඒ වෙලාවේ සඳහන් කළා සහෝදරයාණෙනි අද නම් අපේ අම්මා අඬ ගහලා තියෙන්නේ නිකන් නෙමෙයි. මරණය වෙනුවෙන්මයි මට අඬ ගහලා තියෙන්නේ. එතන පිරිසක් මලපුඩු තියාගෙන බලාගෙන ඉන්නවා. අද යහපතක් නෙමෙයි වෙන්නේ. මම ඒකට හරි බයයි. අපි කලින් සඳහන් කළා
එක භික්ෂුන් වහන්සේ නමක් සුළු හඬටත් බය වුණා කියලා. ඒ බය වෙච්ච භික්ෂුව තමයි මෙදා මලනුවන් වෙච්ච ඌරු පැටියා. ඒකයි සඳහන් කළේ ඔහු අදත් බයයි, ඔහු එදත් බයයි. එදත් බය සංසිඳෙව්වේ මම, අදත් බය සංසිඳවන්න වෙන්නේ මට. ආන් ඒ වෙලාවේ මහ බෝසතාණන් වහන්සේ මේ තුන්ඩිල මල්ලිට කතා කරලා කියනවා, මල්ලි අපේ අම්මා යම් දවසක පුංචි කාලේ අපි දෙන්න අරගෙන ඇවිල්ලා කණ්ඩ බොණ්ඩ දීලා හැදුවනම් මෙච්චර කාලයක් ඇගේ හිතේ තිබිච්ච බලාපොරොත්තුව අද මුදුන්පත් වෙන දවසයි. මේ වාගේ පහත් ජීවිතවල ඉපදිච්ච අපි කවදා හරි දවසක අනුන් නිසාම මැරෙන්න ඉන්න අය. ඌරෝ වෙලා ඉපදිච්ච අපේ මස් කවදා හරි කාගේ හරි බඩ පුරවන්නමයි තියෙන්නේ. ඒකට අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඇයි උඹ බයයිද ඒකට? උඹ කැමති නැද්ද මැරෙන්න? උඹ ඒකට බය නම්, උඹ ඒකට අකමැති නම් මං කියන විදිහට තමයි වැඩ කරන්න ඕනේ. මොකක්ද එතකොට කියන්නේ? ආන් එහෙම කියලා කියනවා, මල්ලි උඹ මේකට අකමැති නම්, බය නම් ඔබ ගිහිල්ලා ඊටාම පිරිසිදු ජලයක බැහැලා නාගනින් කියලා. පිරිසිදු ජලයක බැහැලා නාන ගමන් දාඩිය කුණු ඔක්කොම හොදලා ඇරපන් කියලා කිව්වා. පෙරගත දැවටිලා තියෙන යමක් තියෙනවා නම් ඒ සියල්ලම ගලවලා අයින් කරලා දාපන්. නාලා ගොඩ වෙලා කවදාවත් නොමියෙන සුවඳක් ඇඟ ගල්වා ගනින් කියලා මල්ලිට උපදෙස් දුන්නා. සඳහන් කරනවා මේ උපදේශය 12 යොදුනක් මුළු බරණැස් රාජ්‍ය පුරාම පැතිරුණා කියලා. මේ හඬ සහෝදරයා කල්පනා කරනවා, මගේ සහෝදරයා අද මේ මොකක් කියනවද? ඌරෝ වෙච්ච අපි කවදා පිරිසිදු වතුරේ බැහැලා නෑවද? කවදා කුණු හොදලා දාගත්තද? කවදා සුවඳ ගැල්ලුවද ඌරෝ? මට තේරෙන්නේ නැහැ මොහු කියන එක. ආන් ඒ හින්දා තීරණය කළා ඔය කියන කතාවේ තේරුම මොකද්ද කියලා අහන්න. එනිසා සහෝදරයාට කතා කරලා අහනවා, සහෝදරයාණෙනි මඩ නැති විල කියලා ඔබ සඳහන් කළේ මොකද්ද? දහඩිය කුණු සෝදගන්න කියලා මේ මොනවද කියන්නේ? ඒකෙන් මොනවද ඔබ අදහස් කරන්නේ? ඊළඟට අහනවා, අලුත් විලවුන් යනු මොනවද? මොන සුවඳද කවදා නොසිදෙන සුවඳ බවට පත් වෙන්නේ? ආන් ඒකට මහබෝසතාණන් වහන්සේ උත්තරයක් දෙනවා, සහෝදරයන්ෙනි මඩ නැති විල කියලා මම මෙතන සඳහන් කළේ නිර්මල වූ ධර්ම රත්නයටයි. සහෝදරයන්ෙනි දාඩිය කුණු හොදන්න කියලා මම කිව්වේ කෙලස් කුණු හොදලා දාන්න කියන එකයි. කලින් තැවරිච්ච දේවල් අයින් කරන්න කියලා කියන්නේ මෙතෙක් ජීවිතේ සිදු කරන අකුසල්, සිදු කළ අකුසල් නැවත කවදාවත් සිදු නොකරන්නයි. සිදු කරපු අකුසල් සිදු කරන්න එපා. සිදු කරපු නැති අකුසල් කවදාවත් සිදු කරගන්නත් එපා. කළ පව් සෝදලා දාන්න, අලුතෙන් පව් කරන්න එපා. කවදාවත් නොමියෙන සුවඳක් ගත දවට ගන්න කියලා මම කිව්වේ. මේ සිල් සුවඳ කියන එක යටි සුළඟට විතරක් නෙමෙයි, හරහින් සීමාවක් නැතුව උඩින් බඹලව දක්වා හමාගෙන යන සුවඳක්. ආන්ගේ සීලය මත හැමදාම පිහිටන්න. අන්න එවන් උත්තමයෝ මෙවන් අවාසනාවන්ත තත්ත්වයන්ට පත් වෙන්නේ නැහැ. ඔබ මේ තත්ත්වයට බයයි නම් මේ භයානක දුක් සහිත සංසාරයෙන් සදහටම අත මිදියන් කියන එකයි මේ කියන්නේ. පින්නතුනි මේ වචන ටික ඇහෙනකොට බරණැස් රජුරවන්ටත් රාජ සභාවටත් ඒක දරාගෙන ඉන්න බැරුව ගිය නිසා මේ හඬ ඇහෙන්නේ කොහෙන්ද කියලා හොයාගෙන ආවා. රජුරු, ඇමතිවරු, රාජපුරුෂයෝ මේ හඬ ඇහිච්ච කලාව සුද්ධ කරනව ඇවිල්ලා. ඒක දැකපු දූර්තයන්ගේ වෙරි හිඳිලා ගියා. අර කාන්තාවගේ වෙරි හිඳුණා කියලා සඳහන් කරනවා.
ඌරෝ දෙන්න ඉන්නේ කැලේ සුද්ධ කරලා සුදු වැලි අතුරලා ඒ මත වුන් තියලා රජු ඇතුළු සියලු දෙනාම බිම ඉඳගෙන මේ කාරණාව සාකච්ඡා කළා. බරණැස් රජුරු ඇතුළු පැමිණිච්ච සියලු දෙනාටම ධර්ම දේශනා කළා කියලා සඳහන් කරනවා. ඌරු තුඩින් දේශනා කළ ධර්මය අති දීර්ඝ කාලයක් මිනිස් සංහතිය සුවපත් කළා කියලා සඳහන් කරනවා. එතකොට එදා රජු ඇතුළු පිරිස මෙතෙන්ට ඇවිල්ලා බණ අහන්න මේ ඌරා වට කරගෙන වාඩි වෙනකොට අබුද්ධෝත්පාද කාලයක් අර දූර්තයෝ 30 දෙනාම මලපුඩු පැත්තක විසි කරලා ඊටාම කීකරුව මෙතන වාඩි වුණා. ඒ අය ආය ඌරු අල්ලන්න ලෑස්ති වුණේ නැහැ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ කාරණාව ගලපනවා. ජාතක කතාව මීට වඩා දිගයි. ඒක ඊට වඩා හරි විචිත්‍රයි තව ඉස්සරහට. නමුත් භාග්‍යතුන් වහන්සේ මෙතෙන්ට කාරණාව ගැලපුවා. මහණෙනි එදත් දෙපාරක් කතා නොකර මට අවනත වෙලා මලපුඩු විසි කරලා වාඩි වුණ දූර්තයෝ 30 දෙනා තමයි මෙදා බද්දවග්ගීය කුමාරවරු කියලා කියන්නේ. එතකොට මේ සම්බන්ධතාවය අද ඉඳලා තියෙන එකක් නෙමේ අතීතේ ඉඳලා තියෙන එකක්. එදා මං ඌරු ජාතියේ ඉන්නකොටත් මොවුන් මට අවනතයි. ලෞතර බුදු වෙච්ච මට මොවුන් කොහොමද අවනතයි. ඒ නිසායි කාන්තාවක් හොයනවට වඩා තමන් ගැන හොයන එක වටින්නේ නැද්ද කියලා අහපු මාත වචන මාත්‍රයට ස්වාමීනි ඒක උතුම් කියලා වාඩි වුණේ. දැන් එදා ධර්ම දේශනාව අහලා මේ 30 දෙනාම පෘථග්ජන භාවයේ ඉක්මවල ගිහිල්ලා ඉන්නේ. ශාසනය පැවිදි වෙලා ඉන්නේ. බොහෝම ශ්‍රද්ධාවෙන් ගුණ පිරුවා. රහත් වෙන්න කොච්චර කල් ගියාද? ඉක්මනට සෝවාන් වෙලා ආර්ය බවට ආවට සකදාගාමි අනාගාමි වුණාට ඉක්මනටම රහත් වුණාද? ඉක්මනටම රහත් වුණේ නෑ. නමුත් මෙතනින් අපිට ලොකු පණිවිඩයක් දෙනවා. බුදුරජාණන් වහන්සේට යමෙක් කී කරුණං ඒ බුද්ධලයට මේ සංසාරේ බොහොම පහසුවෙන් කෙරවල කරන්න අවස්ථාව උදා වෙනවා. ඒ අවස්ථාව අපි හොයාගෙන ප්‍රයෝජන ගන්න ඕනේ. එදා බෝසතාණන් වහන්සේට කීකරු වෙච්ච නිසා මෙදා දෙපාරක් හිතන්නේ නැතුව බුදුරජාණන් වහන්සේට කීකරුයි. මේ උතුම් මනුෂ්‍ය ජීවිතේ ලැබිච්ච අපි මේ ජීවිතෙන් භාග්‍යතුන් වහන්සේට කීකරු නම් අපිට මේ නිවන කියන ධර්මතාවය ඊතරම් දුර නෙමෙයි. නමුත් අපිට තාම කීකරු වෙන්න බැරි වෙච්ච එක තමයි තියෙන අඩුපාඩුව. හරියටම කීකරු වුණා කියලා කියන්නේ අපිට හිතන්න පුළුවන් හරියටම මං කීකරුද කියලා. එහෙම කීකරු නම් කොහොමවත් පන්සිල් උල්ලංඝනය වෙන එකක් නෑ ඒ ප්‍රාථමික තැනවත්. එහෙනම් තාමත් මදිද කියන තැනට තමයි යන්න වෙන්නේ. නමුත් ඊටාම ඉක්මනින් රහත් වෙච්ච අයත් හිටියා. බද්දවග්ගීය කුමාරවරු මුණ ගැහෙන්න ඉස්සරලා යසකුල පුත්‍රයා මුණ ගැහෙන්නේ. යසකුල පුත්‍රයාට රහත් වෙන්න කොච්චර කල් ගියාද? වරුවයි. ගිහි ගෙදර කලකිරුණා. එළියට බැස්සා. භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ආවා. භාග්‍යතුන් වහන්සේ යසකුල පුත්‍රයාට ධර්ම දේශනා කළා. දේශනාව අහන ගමන් යසකුල පුත්‍රයා සෝවාන් වුණා. තාත්තා උදේ පුතා හොයාගෙන එළියට බැස්සා. පුතා විහාරයේ ඉන්න බව දැනගෙන තාත්තා ඉතින්ට ළඟා වුණා. බුදුරජාණන් වහන්සේගේ අපරිමිත කරුණාව නිසාම යසකුල පුත්‍රයා ළඟ වාඩි වෙලා හිටියත් පියාණන්ට නොපෙනෙන්න අධිෂ්ඨාන කළා. ළඟමයි ඉන්නේ තාත්තට පේන්නේ. හොයාගෙන ආපු තාත්තට ධර්ම දේශනා කළා. සිටුතුමා සෝවාන් වුණා. ඒ දේශනාව අහගෙන හිටපු යසකුල පුත්‍රයා සව් කෙලෙස් නැසල රහත් වුණා. බුදුරජාණන් වහන්සේ යසකුල පුත්‍රයා දැක්කුවා. සිටුතුමාට හරි සතුටුයි. පුතේ ගෙදර යන්න ලෑස්ති වෙන්න කිව්වා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ සිටුතුමනි පුතා දැන් ගෙදර යන කෙනෙක් නෙමෙයි.
එතනින් එහාට තාත්තට විස්තර කරන්න ඕනේද පුතා දැන් ගෙදර යන්නේ නැත්තේ ඇයි කියලා. සෝවාන් වහන්සේට ඒ ගැන තවත් කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. පුතා භාග්‍යතුන් වහන්සේ ගාව තියලා සිටුතුමා ගෙදර යන්න ගියා. එහෙනම් රහත් වෙන්න ගත උනේ වරුවයි. එහෙනම් අර 30 දෙනාටත් වැඩිය සංසාරේ බුදුරජාණන් වහන්සේලාට කීකරු වෙච්ච නිසායි මේ තරම් ඉක්මනට රහත් වෙන්න ලැබුණේ. අපි ඒක ප්‍රාර්ථනාවක් කරනවා සැප සහිත ප්‍රතිපදාවෙන් කියලා. මෙතන සැප සහිත ප්‍රතිපදාවන්ගෙන් එකක් තමයි යසකුල පුත්‍රයාගේ අරහත්ත්වය. පැය ගණන් වාඩි වෙලා භාවනා කළාද? එහෙම කළේ නැහැ. වරුවයි ගත වෙන්නේ. නමුත් අපේ ශාසනයේ සැප සහිත ප්‍රතිපදාවෙන්ම රහත් වෙච්ච උත්තමයන් වහන්සේ කවුද? දාරුචීරිය මහ රහතන් වහන්සේ. මේ වගේ කෙටි කාලයක් ගත කරපු උත්තමයොත් සැප සහිතම තමයි. එහෙමනම් අර 30 දෙනාටත් වඩා කීකරු වෙලා ඉන්න ඇති සංසාරේ. මේ 30 දෙනා පෘථග්ජන භාවයෙන් මිදුණට ඉක්මනට අරහත්ත්වයට මම හිතන්නේ අවුරුදු 20ක් විතර ගත වෙනවා කියලා. ඒකට තියෙනවා තව සම්බන්ධයක්. මේ පාවෙය්‍යක භික්ෂුන් වහන්සේලා එක වස් කාලයක කල්පනා කළා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ජේතවනාරාමයේ වස් සමාදන් වෙන්න තිබ්බොත් හොඳයි කියලා. පාවෙය්‍යක නුවර ඉඳලා ජේතවනාරාමයට වසට යන්න පිටත් වුණා. ගමන හරි දිගයි. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ දවසකට වැඩිය යොදුන් එකයි. එහෙනම් භික්ෂුන් වහන්සේලා වඩින්න ඇත්තෙත් එච්චරයි. ජේතවනාරාමයේ හොයාගෙන පාවෙය්‍යක නුවර ඉඳලා වඩිනවා. පිටත් වුණ කාලේ පරක්කු වෙලා වැඩි. ජේතවනාරාමයට ළඟා වෙන්න තව යොදුන් 6ක් තියෙනවා. නමුත් ඇසල පොය උදා වුණා. කරන්න දෙයක් නැහැ. අකමැත්තෙන් නමුත් මග වස්වාසයට එළඹුණා. 3 මාසෙම ගත කළා. බොහෝම සතුටින් ඊ타ත්ම සමගියෙන් මේ 3 මාසෙ ගුණ පිරුවා. එහෙම ගුණ පුරපු මේ උත්තමයන් වහන්සේලා මහා පවාරණයේ එළඹෙන තුරු බලාගෙන ඉඳලා පවාරණයේ එළඹනවත් එක්කම මහා පවාරණයෙන් වස් පවාරණය කරලා පහුවදාම තීරණය කළා යම් බුදුන් දකින්න කියලා. වස් සමාදන් වෙන්න බැරි වුණා ළඟ වස් ඉවර වෙලා ගිහිල්ලා වන්දනා කරන්නවත් යන්න. මුළු වස් කාලේ පුරාම දෙවියෝ වෙහි වස්සලා මුළු ජම්බුද්දීපය වෙහි වතුරෙන් පිරීලා. අස්සක් මුල්ලක් නෑර වහිනවා. ධාරානි පාත වරුසා. පාරවල් කඩාගෙන ගිහිල්ලා. මඩ වතුර පාරවල් උඩින් ගිහිල්ලා රොන් මඩ පාරවල් වල තැම්පත් වෙලා. බුදුරජාණන් වහන්සේ ගාවට වඩින්න තව යදුන් 6ක් තියෙනවා. යදුන් 6යි කියලා කියන්නේ දල වශයෙන් ගත්තොත් සතපුම් 60ක් විතර. කඳු පල්ලම් බැහැගෙන යන්න ඕනේ දුෂ්කර මාර්ගය. පාර ඊට වඩා දැන් දුෂ්කරයි. වතුර ගිහිල්ලා පාර කැඩිලා පාර පුරාම මඩ. හැම තැනම වන ලැබවල් ගානේ වතුර. මේ ස්වාමින් වහන්සේලා වස් පවාරණය කරලා පහුවදා උදේ පාන්දරම පිටත් වුණා. මේ පාරේ යන්න හරි අමාරුයි. අනිත් එක තව ටික ටික වහිනවා. උන්වහන්සේලා තෙමෙනවා. මේ සිවුරු පාංශුකෝලික සිවුරු. ඒ කියන්නේ තැන් වලින් අහුලාගත්ත සිවුරු කෑලි රෙදි කෑලි එකතු කරලා මහලා තියෙන්නේ. අද අපි මහනවා වගේ එකම જાතිය රෙද්දක්ද? සමහර ඒවා වතුර වැඩියෙන් උරනවා. සමහර ඒවා සිලික් වගේ. මේ විවිධ රෙදි එකතු කරලා මේ සිවුර මහලා තියෙන්නේ. ඉතින් මේවා තෙමිලා හරි බරයි දැන්. මඩ ගෑවිලා. සඳහන් කරනවා සමහර තැන්වල නිසීදන මාංශය දක්වා වතුර කියලා.
නිසීදන මාංශය දක්වා වතුර කියලා කියන්නේ. මොකද්ද මේ නිසීදනය කියලා කියන්නේ? ඉඳ ගණ්ඩේලා ගන්න රෙදි කෑල්ල. නිසීදනය. එහෙනම් නිසීදී ඒක මන්තන් නිසීදී පිරිත් අහනකොට අපිට ඇහෙනවා. එකත් පසෙක වාඩි වුණා. එහෙනම් නිසීදී කියන්නේ වාඩි වෙනවා. නිසීදනය කියලා කියන්නේ වාඩි වෙන්න එලා ගන්න රෙදි කෑල්ල. නිසීදන මාංශය කියලා කියන්නේ මොකේද එතකොට? අපි පසුපස ප්‍රදේශයේට. අපි වාඩි වෙලා ඉන්නේ මස් ගොඩ උඩ. ආන්ගේ වාඩි වෙලා ඉන්න මසට තමයි නිසීදන මාංශය කියලා කියන්නේ. එහෙනම් නිසීදන මාංශය දක්වා වලවල් වල වතුර කියලා කියන්නේ වලට බැස්සහම අපේ පසුපස තෙමෙනකන් වතුරයි කියන එක. ඒ කියන්නේ අඳන සිවුර නම් සම්පූර්ණ වගේ තෙමෙන තරමට වතුර. එහෙම වලවල් වල බැහැගෙන තමයි 6 දවසක් මේ දුෂ්කරය කරන්නේ. බැස්සට තෙමෙනවා වතුරේ බහිනවා රෑ දවල් දෙකම රෑට සීතල දවස් 6ක් තෙමිච්ච සිවුරුම ගත දවටගෙන හිටියා කියලා කියන්නේ මොන තරම්නම් දුෂ්කර කාලයක් වෙන්න ඇද්ද? ඒ තරම්ම දුකසේ හිටියේ. නමුත් භාග්‍යතුන් වහන්සේ හොයාගෙන වඩින ගමන නතර කරන්න නම් කොහොමත් අදහස් කළේ නැහැ. ජේතවනාරාමෙටම වැඩියා. වැඩම කරලා බුදුන් වැඳලා බුදුරජාණන් වහන්සේ එක්ක ටිකක් ආගිය තොරතුරු කතා කළා. භාග්‍යතුන් වහන්සේ බොහොම කරුණාවෙන් කරුණ ඇහුවා. වස් කාලේ සෝසේ ගත කළාද? පහසුවෙන් බණ භාවනා කරගත්තද? සියලු දෙනා සමගියෙන් හිටියද? අඩුපාඩු නැතුව දානේ මානේ ලැබුණද? මේ තොරතුරු ගොඩක් භාග්‍යතුන් වහන්සේ කතා කරන්න ඇති. මේ සියලු ප්‍රශ්න වලට උත්තර දීලා තමන්ගේ කාරණාත් භාග්‍යතුන් වහන්සේට කියලා උත්තර අරගෙන සාකච්ඡා කළා ප්‍රකාශ කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ 6 දවසක් භාග්‍යතුන් වහන්සේ දකින්න ආපු මග පුදුම දුෂ්කරයි. ස්වාමීනි වස් කාලේ නම් හොඳින් ගත කළා. නමුත් 6 දවසක් එන මග තිබිච්ච දුක නම් කියලා වැඩක් නෑ ස්වාමීනි. එහෙම සඳහන් කළා. පාරේ තිබිච්ච දුෂ්කරතාවේ අන්න ඒක සඳහන් කරාම තමයි මේ දේශනාවේ ඊතුරු කොටස භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒ කොටස කොහෙද තියෙනවා කිවි? සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තේ සඳහන් වෙන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ අනමතග්ග සංයුත්තේ දේශනා කළේ මෙන්න මේ පාවෙය්‍යක භික්ෂුන් වහන්සේලාටත් එක්ක. ඒ දේශනාව අවසානයේ මේ 30 දෙනාම සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වෙලා පයින් වැඩිය භික්ෂුන් වහන්සේලා අහසින්ම වැඩම කළා. නමුත් මහා කාරුණික භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා අතිරේක සිවුරක් තිබුණ නම් මේ අයට කොයිතරම් වටිනවද? සිවුරු තෙමිලා තියෙනකොට අතිරේක සිවුර පරිහරණය කරන්න තිබුණා. එහෙමනම් පහසුයි. අන්න ඒ පහසුව තකලා තමයි මේ කාලේ ඔබත් මමත් මහ උත්කෘෂ්ඨ අන්දමින් දායකයෝ සිද්ධ කරන කටින චීවර පූජාව අනුදැනවදාලේ. මේ පාවෙය්‍යක භික්ෂුන් වහන්සේලා නිසා ශාසනයේ මහ පිංකම අපි කෘතගුණ දන්න જાතියක් නම් පාවෙය්‍යක භික්ෂුන් වහන්සේලාට පින් අනුමෝදන් කළාට වැඩක් නැහැ. උන්වහන්සේලා සංසාරය අතහැරලා යන්න ගිහිල්ලා. නමුත් කළගුණ දන්නවා නම් පාවෙය්‍යක භික්ෂුන් මතක් වෙන්න ඕනේ. ඔබ වහන්සේලා නිසායි මේ මහානීය පින්කම අපි කරගන්නේ කියලා. පින්නතුනි ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙනවා. අද ධර්ම දේශනා වැඩසටහන දේශනා 3කින් නිමා කරනවා කියලා අපි දේශප්‍රිය මහත්මයා සිහිපත් කළා. හදිසි කාරණාවක් නිසා. එහෙමනම් මේ අපි ඊළඟ වැඩසටහනේදී පාවෙය්‍යක භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් උන්වහන්සේලා මුල් කරගෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කළ අනමතග්ග සංයුත්තය අපේ ශාසනයේ කටින පින්කම වස් පින්කම කියන කාරණා ටික එකතු කරගෙන
බද්දජී මහරහතන් වහන්සේ ගැන, මතු අනාගතයේ පහළ වෙන සංක සක්විති රජතුමා ගැන, අග්‍රෝපස්ථායක ආනන්දයන් වහන්සේ පිළිබඳවත් මේ ගාථා රත්නයේ තේරුමත් අපි සාකච්ඡා කරන්න ඉඩ තියාගෙන අදට ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. අද දවසේ අවසාන ධර්ම දේශනාවට දායකත්වය ලබලා දෙන්නේ පූජා පිටියේ කිරලගම පදිංචි විශ්‍රාමික විදුහල්පති මහත්මාගේ අභාවයටපත් මව්පිය දෙපළට හා එස්.කේ. ඉලංගසිංහ මහත්මියගේ අභාවයටපත් වූ මව්පිය දෙපළට සහ අප දෙපාර්ශ්වයේම අභාව ප්‍රාප්ත වූ සහෝදර සහෝදරියන්ට පුණ්‍යානුමෝදනා කිරීමත්, විදේශගතව උසස් අධ්‍යාපනයෙහි නිරත වන දියණියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කර ගැනීමට හා දියණියන් දෙදෙනාගේම ඉදිරි අනාගතයට රත්නත්‍රේ ආශිර්වාදයෙන් සෙත් ප්‍රාර්ථනා කිරීමත් මෙම ධර්ම දේශනාව සංවිධානය කරන දේශප්‍රිය මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටමත් මේ සිදු කරන ලෝකාර්ථ සිද්ධියට ඒ අයට ආශිර්වාද කිරීමත්, මෙම අවස්ථාවට සහභාගී වෙන උතුම් සහභාගී වන උදව් උපකාර කළ සියලු දෙනාගේම සියලු දුක්ඛ දෝමනස්යන් දුරුව ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් සියලු දෙනාටම උතුම් අමා මහ නිවන සාක්ෂාත් කරගන්නත් මේ පුණ්‍ය කර්මය ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව දේශකයන්න් වහන්සේටත් මේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා කියලා ආශිර්වාද කරනවා. ලෝකයටම මෙබඳු මහා ශාසනික මෙහෙවරක් කරන්නට බෞද්ධ නාලිකාව ආරම්භ කළ ගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කිරීම සහ එහි වර්තමාන අධ්‍යක්ෂක දුරන්දර අවසරයි බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමත් මෙම මහඟු පුණ්‍ය කර්මය මහත්ඵල කර ගැනීම සඳහා ඉඩහසර ලබා දුන් මහනුවර තරුණ බෞද්ධ සංගමේ සියලු නිලධාරීතුමන්ලා හටත් කෘතවේදීව පුණ්‍යානුමෝදනා සිදු කරන බව සිහිපත් කරනවා. ඒ සත්පුරුෂයන් විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා. අපි සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.